අනුරාධපුර ඇතුල් නුවර දළදා මාලිගය සමීපයේ නිර්මාණය වුණු දකුණු ආසියාවේ විශාලතම කැණීම් වල තුළට ඒ කැණීමේ පුරෝගාමියෙක් වුණු මැල් මහත්මයාත් සමග ඔබව රැගෙන එන බවට 5500 පන මධ්‍යශිලායක ගල්ලාව යුගයේ තියෙනවා. මධ්‍යශිලාය ගල්ලාව යුගයෙන් පස්සේ එකපාරට වුණ නිසා යකඩ යුගයට පයින් වෙයි ක්‍රිස්තු පූර්ණමයට පයින්. මේ තට්ටුව තමයි යට අපි කැණීම් කරගෙන යන්නේ. පොතට පෑනසේ කැණීමට හැන්ද. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම පුරාවිද්‍යා කැණීමක කොඳුනාරටි තමයි ස්තර විද්‍යාව. ආයුබෝවන් අභිමානවත් ජාතියක ඓතිහාසික පුරාවිද්‍යාත්මක සංස්කෘතික වටිනාකම් සොයමින් අනාවරණය කරගනිමින් අතීත මම්පෙත් ඔස්සේ පුරා හෝරාවක කාලයක් ඔබත් සමගින් ඇවිද යන්න යාත්‍රා කරන්න අදත් උරුම යාත්‍රාව සමගින් ඔබ හමුවට ආවා. අද අපි ඔබ හමුවන්නේ සමස්ත ලංකා තලයේම ඊටම පාරිශුද්ධ පුණ්‍ය භූමියක සිටයි. රාජරාජ මහා මාත්‍යාදීන් විසින් ඉදිකරන ලදුව මනුෂ්‍යයන් විසින් පමණක් නොව දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් අප්‍රමාණ වන්දනයට පූජනයට පත් කළ පුණ්‍ය භූමියක සිටයි. මෙතන සිට සත කිහිපයක් පුරා මේ පරිශුද්ධ භූමියේ ඔබත් සමගින් ඇවිද යමින් එහි හාත්පස විසිරී පවතින නොයෙකුත් පුරාවිද්‍යාත්මක ඓතිහාසික ස්මාරක හා ක්ෂේත්‍ර ඔබට හඳුන්වා දෙන්න ඒ පිළිබඳ ප්‍රකට අප්‍රකට පුවත් ඔබත් සමග සාකච්ඡා කරන්න අපි සූදානම්. ඉතින් වෙනද වගේම අදත් එන්න අපි හා එක්වන්න මේ මගේ ඔබේ උරුම යාත්‍රාවයි. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී මහින්දාගමනය සිදු වී දින කිහිපයකට පසුව දෙවන පැතිස් රජු විසින් මහමෙවුනා වන මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා පූජා කරනවා. එතෙන් පටන් ශ්‍රී ලංකාද්වීපයේ ප්‍රථම මහා විහාරය වශයෙන් සංවර්ධනය වෙන්නේ මේ මහමෙවුනා වන. ඔබට මතක නම් අපි පසුගිය සත කිහිපෙම ඔබත් සමගින් රැඳී සිටියේ අනුරාධපුර ඇතුල් නුවර පාලකයන් වාසය කළ භූමි භාගයේ. මේ මහමෙවුනා වන සහ මහා විහාරයේ පිහිටා තිබෙන්නේ ඒ අනුරාධපුර ඇතුළු නගරයෙන් දකුණු දිසින්. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස දක්වා පුරා සියවස් 10කට ආසන්න කාල සීමාවක් මහමෙවුනා වෙන ආශ්‍රිත මේ ස්මාරක මේ පූජනීය වස්තුන් රාජරාජ මහා මාත්‍යාදීන් විසිනුත් නොයෙකුත් ප්‍රභූවරුන් විසිනුත් සංවර්ධනය කරලා තියෙනවා. අපි මේ ප්‍රවේශලා තියෙන ශුද්ධ භූමිය ඒ පාරිශුද්ධ භූමිය උතුරු මැද තනිතලාවේ පරම පූජනීය භූමි භාගය. මේ භූමි භාගය ශ්‍රී ලංකාවේ ස්තූප වන්දනාවේ මූලස්ථානයයි. ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතියේ මූලස්ථානයයි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ඉතිහාසකරණ සම්ප්‍රදාය හඳුන්වා දුන් මූලස්ථානයයි. ශ්‍රී ලංකාවේ කෞතුකාගාර සම්ප්‍රදාය හඳුන්වා දුන් මූලස්ථානයයි. ඉතින් එවැනි සුවිශේෂී වටිනාකම් සහිත පරම පූජනීය භූමි භාගයක අපත් සමගින් පුරා හෝරාවක් ඇවිද යන්න අපි ඔබට ආරාධනා කරනවා. මේ සංචාරය අද අපි ආරම්භ කරන්නේ මේ මිහිතලයේ තිබෙන පරම වන්දනීය ස්ථානයේ. ඒ වෙන කිසිවක් නොවේ ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරදුන් සමීපයේ සිට. ඉතින් ඒ නිසා මෙතන පටන් අපි ඒ උත්තරීතර භූමි භාගයේ සිට ඔබත් සමගින් ඓතිහාසික පුරාවිද්‍යාත්මක සංස්කෘතික තොරතුරු සාකච්ඡා කරන්න ඒ දැනුම බෙදා හදා ගන්න සූදානම්. එන්න එක්වන්න මේ ඔබේ උරුම යාත්‍රාව.
3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් මේ මහමෙවුනා වුණ මිහිඳු මහරහතන් වහන්සේට පූජා කිරීමත් සමග උන්වහන්සේ මේ උද්‍යානය මහා විහාරයකට සුදුසු පරිදි සැලසුම් කරණය කරන්න ආරම්භ කළා. රජතුමාත් සමග තැන් තැන්වල ඇවිදිමින් මේ ස්ථානවල මේ විහාරාරාංග නිර්මාණය වෙනවා කියන එක පෙන්වා දෙමින් සැලසුම් කරණය නිරත වුණා. මහා වංශයේත් දීප වංශයේත් ඒ වගේම විනය අටුවාව වන සමන්තපාසාදිකාවේත් මේ මහා විහාරය සැලසුම් කිරීම පිළිබඳ විස්තරය දැක්වෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධ විස්තර දැක්වෙන්නේ මහා විහාර පටිඝාන කතා කියන කොටසේ. එතෙන්දී ඉතා පැහැදිලිව පෙන්눔 කරනවා මිහිඳු මහරහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජුරුව මේ මහා තූපයේ පිහිටන ශුද්ධ භූමියට පැමිණි අවස්ථාවේදී මිහිඳු මහරහතන් වහන්සේ සපුමල් 8 මිටක් ඒ ස්ථානයට පූජා කළ බව. දැන් ඒ කාලේ භූදර්ශනය අද වාගේ එකක් නෙවෙයිනේ. ඒ කාලේ මෙතන වනෝද්‍යානයක්. ඒ සපුමල් 8 මිට පූජා කරපු අවස්ථාවේදී මේ පාරිශුද්ධ භූමියේ පොළව කම්පණයටපත් වුණා කියලා වංශ කතාවල විස්තර කරලා තියෙනවා. මේ ප්‍රාතිහාර්ය දුටුව රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා. ඒ භූමි කම්පනයට හේතුව, භූමිය සැලීමට හේතුව. ඒ වෙලාවේදී උන්වහන්සේ පැහැදිලි කළා මේ ස්ථානය මීට පෙර ආතුව පහළ වූ බුදුවරුන් සිව්දෙනා විසින්ම පරිභෝග කරන ලද්දා වූ ශුද්ධ භූමියක් බව. අපි දන්නවා බුදුන් වහන්සේගේ ගෞතම බුදුන් වහන්සේගේ 3 වෙනි ලංකා ගමනේදී උන්වහන්සේ රහතන් වහන්සේලා 500 නමක් පිරිවරාගෙන මේ මහා තූපයේ පිහිටන ශුද්ධ භූමියේ මඳ වේලාවක් වැඩ සිටියා. ඒ භූමිය පාරිශුද්ධ භාවයට පත් කළා. ඒ විතරක් නෙවෙයි බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපුණු අවස්ථාවේ කළ අදිෂ්ඨාන 5ක් ගැන අපේ පොත්පත් වල කියනවා. ඒ අදිෂ්ඨාන 5න් එකක් වෙන්නේ ශ්‍රී ලංකා ද්වීපයේ තඹපන්නි ද්වීපයේ දුටුගමුන්නම් රජතුමා විසින් මාගේ ද්‍රෝණයක් ධාතුන් නිධන් කොට ඒ මහා තූපයේ කරවන අවස්ථාවේ ඒ මහා තූපයේ ධාතු නිධානයේ අවස්ථාවේදී ඒ මාගේ ද්‍රෝණයක් පමණ ධාතුන් බුද්ධ රූපය මවා ප්‍රාතිහාර්ය පෑ යුතුයි කියන එකයි. ඒ නිසා මේ ස්ථානය පිරිනවන් අවස්ථාවේදී පවා බුදුන් වහන්සේගේ අවධානයට ලක් වුණු ස්ථානයක් වශයෙන් උයි සදහවත් බෞද්ධයෝ 2000 වසරකට අධික කාලයක් පුරා පිළිගන්නේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරන්ට කීවේ අන්නේ පාරිශුද්ධ භූමියේ අසදිස මහා තූපයක් ඉදිවන බව. ඒ ඇසූ දේවානම්පියතිස්ස රජතුමා තීරණය කරනවා ඒ ස්තූපය Taman විසින් ඉදි කරන්න. ඒ අවස්ථාවේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් මහරජා ඔබට තව බොහෝ වැඩ තියෙනවා. මේ ස්තූපය අනාගතයේදී ඔබගේ මුණුබෙරු වන දුටුගමුන්නම් නරපතියා විසින් ඉදි කරනවා කියලා රජුරුවන්ව එතනින් වැළැක්වුවා. ඒ නිසා දේවානම්පියතිස්ස රජතුමා අනාගතයේදී මාගේ මුණුබුරු වන දුට්ටගාමිනී අභයනම් නරපතියෙකු විසින් භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට ස්වර්ණමාලී නම් මහා තූපයක් ඉදි කරනවාය කියන මෙන්න මේ ප්‍රවෘත්තිය ගල් ටැඹක කොටවලා ඒ මහා තූපස්ථානයේ තැන්පත් කළා කියලයි වංශ කතාවල අපිට කියන්නේ. ඒ විතරක් නෙවෙයි දේවානම්පියතිස්ස රජුරෝ මේ මහා තූපකරණය පිළිබඳ ප්‍රවෘත්තිය රන් පතක ලියවලා රාජකීය භාණ්ඩාගාරයේ කරඬුවක තැන්පත් කළා කියලත් වංශ කතාවල අපිට කියනවා. ඉතින් වසර 40කට අධික කාලයක් ශ්‍රී ලංකාව පාලනය කළ එලාර නැමැති විදේශීය පාලකයාව පරාජය කළා බලයත්පත් කරගෙන ටික කාලයක් ගත වුණාට පස්සේ දුටුගමුණු රජතුමාට මේ ස්තම්භයේ තියෙන ලිපියත් අර රන්පත් ලිපියත් කියන මේ දෙකම කියවීමට අවස්ථාව ලැබුණා කියලයි ඒ මූලාශ්‍රවල තොරතුරු දක්වලා තියෙන්නේ. ඒ අනුව එතුමා තීරණය කරනවා ඒ බුදුන් වහන්සේගේ පවා අවධානයට ලක් වෙච්ච තමා විසින් කරවන්නේය කියලා විවරණ දුන්නු ඒ මහා තූපය ඉදි කරන්න. ඒ නිසා අර දේවානම්පියතිස්ස රජතුමා විසින් මහා තූපය ඉදිවන භූමියේ පිහිටවපු ගල් ටැඹ එතනින් ඉවත් කරලා මහා තූපයේ වැඩ කටයුතු ආරම්භ කළ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දැන් මේ මම ඉන්නේ රුවන්වැලි සෑයට. එහෙම නැත්නම් මහා තූපයට ඇතුල් වෙන උතුරු දොරටුවේ දකුණු පැත්තේ. මේ ස්ථානයේ අඩි 20කට වඩා උස ප්‍රමාණයෙන් යුක්ත අෂ්ටස්ත්‍රාකාර ගල් ටැඹක් තියෙනවා. බොහෝ දෙනා විශ්වාස කරන්නේ එදා දේවානම්පියතිස්ස රජතුමා විසින් අනාගතයේදී මහා තූපය ඉදි කරවන බව කොටා තැබූ ගල් ටැඹ
මේ ගල් ටැඹ වෙන්න ඕනේ කියලා. පෙනෙන විදියටම ස්පටික හුණුගල් විශේෂයකින් තමයි මේ සුවිශාල ගල් ටැඹ ඉදි කරලා තියෙන්නේ. මේකේ සෑහෙන කොටසක් මුල් ස්වරූපي අඳුර ගන්න බැරි වෙන්නේ විනාශ වෙලා ගිහින් තියෙනවා වුණාට මේ පාදම් කොටස දිහා බැලුවම අපිට පේනවා මේක අෂ්ටස්ත්‍රාකාර ගල් ටැඹක් බව. මහා වංශයේ අවස්ථා දෙකකදී සඳහන් කරන්නේ මේ ගල් ටැඹ යූපයක් කියලා. යූප කියලා කියන්නේ අෂ්ටස්ත්‍රාකාර හැඩයෙන් යුක්ත ගල් ටැඹ. අපේ මුල් කාලීන ස්තූපවල අර හර්මිකාවේ තැන්පත් කරලා තිබ්බ අෂ්ටස්ත්‍රාකාර ගල් කුළුණු ඒව හඳුන්වන්නේ යූප කියලා. දැන් නමුත් අද මේ ගල් කුළුණේ එහෙම ලිපියක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇතැම් විට මේ මුල් ගල් කුළුණම නම් ඒ ලිපිය කාලයත් සමග විනාශ වෙලා ගියා වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා තිස්සමහාරාමේ අකුරුගොඩ වගේ තැන්වල මේ විදිහෙම ගල් කණු පිහිටවල තියෙනවා. ඒ ගල් කණු වල ඉහළ සිට පහළට ලම්බකව කොටවා තිබෙන අභිලේඛන දකින්න පුළුවන්. ඒ නිසා මේ අභිලේඛන කෙටවීමේ සම්ප්‍රදාය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී තිබුණු බවට අපිට කිසිම සැකයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. මොග්ගල්ලාන මහා වංශේ සඳහන් කරලා තියෙනවා දේවානම්පියතිස්සතුමා විසින් බුදුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා ස්තම්භයක් කරූ බව. ඇතම් ග්‍රන්ථවල මේ ධාතුන් වහන්සේ දැක්වෙන්නේ ග්‍රීවා ධාතු කියලා නෙවෙයි ජීව ධාතු කියලා. ඒ නිසා සමහරු විශ්වාස කරනවා මේ ගල් ටැඹ අන්නේ ග්‍රීවා ධාතුන් වහන්සේ හෝ ජීව ධාතුන් වහන්සේ තැන්පත් කරලා පිහිටවපු ගල් ටැඹ වෙන්න ඕනේ කියලා. මේ මත දෙකට අමතරව තුන්වෙනි මතයකුත් තියෙනවා. මම ඔබට කලිනුත් කිව්වා මුල් කාලීන ස්තූපවල අද අපි හතරස් කොටුව කියලා හඳුන්වන ස්ථානයේ ඒ කිව්වේ හර්මිකාව කියන ස්ථානයේ අෂ්ටස්ත්‍රාකාර ගල් ටැඹක් සිටවනවා. යූප ගලක්. නමුත් මහා තූපයට භාවිත කළ යූප ගල තවම අනාවරණය වෙලා නැහැ. ඒ නිසා තුන්වෙනි කොටසක් විශ්වාස කරනවා මේ අෂ්ටස්ත්‍රාකාර ගල් ටැඹ අර මහා තූපය සඳහා භාවිතා කළ යූප ගල කියලා. ඒ නිසා මෙන්න මේ වගේ මතවාද තුනක් මේ සුවිශාල ගල් ටැඹ පිළිබඳව දැනට පවතින බව අමතක කරන්න හොඳ නැහැ. මහා වංශයේ බාතිකාබේ රජතුමා පිළිබඳ සිද්ධි විස්තර කරනකොට තවත් අපූර්ව තොරතුරක් දක්වලා තියෙනවා. බාතිකාබේ රජතුමා රුවන්වැලිසෑය මළුවේදී යම් සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාව කළේ රුවන්වැලිසෑයේ නැගෙනහිර දොරටුවේ. එතනදී වංශ කතාව අපිට කියනවා රජතුමා ඒ සත්‍යක්‍රියාව කරවමින් බිම වැතිරුණේ නැගෙනහිර දොරටුවේ තිබිච්ච ගල් ටැඹක් මුල කියලා. ඒ නිසා ඇතම් වෙලාවට මේ වගේ ගල් ටැම් අනෙක් දොරටු සමීපයේ තිබුණා වෙන්න පුළුවන්. නමුත් අද අපිට ඒ කිසිවක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ අෂ්ටස්ත්‍රාකාර ගල් ටැඹ පමණයි ශේෂ වෙලා තියෙන්නේ. ඇතම් උගතුන් විශේෂයෙන්ම මහාචාර්ය හෙට්ටිආරච්චි වගේ උගතුන් විශ්වාස කළා මේ ගල් ටැඹෙන් නිරූපණය කරන්නේ ඉන්ද්‍රකීලය කියලා. අපේ පරණ නගරවල මේ ඒසිකා ස්තම්භ නැමැති ගල් ටැඹ විශේෂයක් සිටුවීමේ සම්ප්‍රදායක් තිබ්බා. මේ ගල් ටැඹ සිටුවන්නේ නගරයේ මැද හරියට අර අශෝක ස්තම්භ වගේ. ඒ වගේ ස්වරූපය තමයි පොළවෙන් උඩට මතුවලා තියෙනවා වගේම ප්‍රමාණයක් පොළවෙන් යටටත් මතුවලා වැලිලා තියෙනවා. ඒ නිසා සුළඟින් සෙලවෙන්නේ නැහැ. අටුවා පොත්වල කියනවා මේ තෙරුවන් පිළිබඳ බෞද්ධයෙක්ගේ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ හරියට ඒසිකා ස්තම්භයක් වගේ. ඒ කියන්නේ සෙලවෙන්නේ නැතුව කියලා. ඒ නිසා මේ වගේ කුළුණු ඇතැම් වෙලාවට ඉන්ද්‍රකීල වශයෙන්ුත් ඒසිකා ස්තම්භ වශයෙන්ුත් භාවිතා කළා වන්නත් පුළුවන්. නමුත් තවමත් ප්‍රමාණවත් විදිහට ඉතිහාසඥයන්ගේ හෝ පුරාවිද්‍යාඥයන්ගේ හෝ අධ්‍යයනයට මේ ගල් ටැම් ලක් වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ මහා තූප භූමියේ වන්දනා කරන්න දිනපතා පැමිණියත් ඒ කිසිවෙක් මේ කුළුණු නරඹන්න එන බවක් පේන්නේත් නැහැ. ඒ නිසා මීට පසුව හෝ අනුරාධපුර වන්දනාවේ පැමිණියාම මහා තූපය වන්දනා කරන්න පැමිණියාම මේ උතුරු දොරටුවට දකුණු පසින් ස්ථානගත වෙලා තියෙන ඒ ඓතිහාසික ගල් ටැඹ නරඹන්නත් අමතක කරන්න එපා. මේන් අනතුරුව අපි ඔබව රැගෙන යන්නේ රුවන්වැලිසෑයේ උතුරු දොරටුව සමීපයට.
මහාතූප භූමියට ඇතුල්වීම සඳහා ප්‍රධාන දිශාගතව දොරටු 4ක් පිහිටා තිබුණා. දැන් මම මේ රැඳී ඉන්නේ ඒ දොරටු 4න් උතුරු දොරටුවේ. තිබිච්ච මුල්ම ස්වරූපය දැනගන්න අපිට දැන් ඉතුරුලා තියෙන්නේ මේ උතුරු දොරටුව පමණයි. අනෙක් දොරටු තුනම ඒ කියන්නේ නැගෙනහිර දකුණු හා බටහිර දොරටු තුනම සැලකිතු මට්ටමකින් වෙනස් වීම වලට ලක් වෙලා තියෙනවා. මේ උතුරු දොරටුව ළඟට එන කෙනෙකුට ඉදිරිපස බැලුවම දර්ශනය වෙන්නේ පෙත්මගක්. පැරණි පෙත්මගක්. අතීත කාලයේ විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ දෙවෙනි භාගයේ වෙනකොට තූපාරාමයේ ඉඳලා රුවන්වැලි සෑය දක්වා විහිදිච්ච පෙත්මගක් තිබුණා. දැන් පුරාවිද්‍යාඥයෝ කැණීම් කරලා මේ පෙත්මගේ සීමා අඳුරගෙන සංරක්ෂණය කරමින් තිබෙනවා. ඉතින් මේ පෙත්මන් ඔස්සේ පැමිණියාට පස්සේ මේ උතුරු දොරටුවේ පීගට පෙළේ පහතින් දකුණු දෙසින් දකින්න හම්බ වෙන්නේ ඊටාම අලංකාර බොහොම හොඳ නිමාවකින් යුක්ත වටකුරු ගල් බේසම්. අපි මේවා හඳුන්වන්නේ පාදොනි කියලා. ශුද්ධ භූමියකට ඇතුල් වීමට පෙර ආතුව පාසේදීම අපේ තිබුණු බොහොම හොඳ චාරිත්‍රයක්. ඒ නිසා මේ වගේ මහා ස්තූප භූමිවලත් සාමාන්‍ය ස්තූප භූමිවලත් පාදොනි දකින්න පුළුවන්. දැන් මේ පාදොනි වලට ජලය සපයන්න වෙනම සේවකයන් පත් කරලා තිබුණා. රුවන්වැලි සෑය මළුවේ තියෙන ලිපියකම සඳහන් කරලා තියෙනවා ඒ පාදොනියට ජලය සැපයූ කාන්තා සේවිකාවන් පිළිබඳ. පාදොනි මිඩියනට් පිළිබඳ. ඒ වගේම මේ ස්ථානයේ තිබෙන කොරවක් ගල් දෙක ගැනත් විශේෂ යමක් කියන්න ඕනේ. මේ කොරවක් ගල් අර මුල්ම කාලේ තිබුණු ජ්‍යාමිතික හැඩතල සහිත දැවයෙන් ඉදි කරන ලද කොරවක් ගල් ආකෘතිය අපිට සිහිපත් කරනවා. මුල් කාලේ තිබුණු ජ්‍යාමිතික රූපී දැවමය ආකෘති පස්සේ කාලෙකදී ශිලාමය ආකෘති බවට පරිවර්තනය කෙරුණා. එහෙම නැත්නම් අර මුල් කාලේ ඉන්න දැව නිර්මාණවල අනුකරන ගල් පාවිච්චි කරලා නිර්මාණය කළා. ඒ නිසා මේ ස්ථානයේ දකින්න ලැබෙන කොරවක් ගලුත් අපිට වාස්තු විද්‍යාත්මකව බොහොම වැදගත්. ඒ විතරක් නෙවෙයි මෙතන දකින්න ලැබෙන්නේ මුරගලේ දෙවෙනි පරිවර්තන අවස්ථාව, දෙවෙනි පරිණාමීය අවස්ථාව සිහිපත් කරන මුදුනේ කුඩුම්බයක් සහිත ඒ වගේම ඉදිරිපස පෘෂ්ඨයේ කැටයම් රහිත ගල් ලෑලි. ඒ නිසා මේ දොරටුවත් යම්තාක් දුරකට වඩා පැරණි නිර්මාණ ලක්ෂණ අපිට පෙන්눔 කරනවා. දැන් මේ දොරටුවෙන් ඇතුල් වෙලා අපි යන්න සූදානම් වෙන්නේ මහා තුප භූමියට. ඊට පෙර ආතුව එක වචනයක් කියන්න ඕනේ. මේ වගේ දොරටු හඳුන්වන්න අතීත කාලයේ පාවිච්චි කළේ වාහල් කඩ කියන වචනේ. එහෙම නැත්නම් වාසල් කඩ කියන වචනේ. අපි මීට පෙරත් ඔබට කිව්වා වර්තමානයේදී මේ ව්‍යවහාරය වෙනස් වෙලා වාහල් කඩ කියන වචනය අර ස්තූපයේ ප්‍රධාන දිශාගතව නිර්මාණය කරලා තියෙන ප්‍රක්ෂේපණ හඳුන්වන්න භාවිතා කරනවා. ඒ නිසා ඒ ප්‍රක්ෂේපණ ආයක බවත් මේ දොරටු පැරණි වාහල් කඩවල් බවත් අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් රුවන්වැලි සෑයේ නැගෙනහිර වාහල් කඩ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇතුල් වෙන දොරටුවේ තියෙන වාහල් කඩ මේ 20 වන සියවසේ මුල් භාගයේදීත් ඊටාම හොඳින් ආරක්ෂා වෙලා තිබුණා. නමුත් අද නැගෙනහිර දොරටුවෙන් ප්‍රවේශ වෙන කෙනෙක්ට දකින්න හම්බ වෙන්නේ ගල්කණු සමූහයක් පමණයි. ඒ වාහල් කඩේ. ඒ කියන්නේ දශක කිහිපයක් ඇතුළතදී මොනතරම් විනාශයක් සිද්ධ වෙනවද? පැරණි ඡායාරූපවල මීට වසර 60කට 70කට පමණ පෙර ආතුව ලබාගත් පැරණි ඡායාරූපවල ඒ නැගෙනහිර වාහල් කඩත් ඒ වාහල් කඩ තිබිච්ච කැටයම් ආදියත් ඉතාමත්ම හොඳින් නිරූපණය කරලා තියෙනවා. මේ බවත් අපි මතක තියාගෙන මහා තූප මළුවට ප්‍රවේශ වන්න සූදානම්. මේ මහා තූපයත් එසේ මෙසේ මහා තූපයක් නොවේ. අපේ මුල් මූලාශ්‍රවල මහා තූපය ඇඳින්වීම සඳහා අඩුම ගානේ නම් 40ක් පමණ භාවිතා කරලා තියෙනවා. ප්‍රධානතම ස්තූපය බැවින් විශාලතම ස්තූපය බැවින් මහා තූප, මහා තුඹු, මහා සෑ, මහා චේති, මහා දාගැබ ආදී වශයෙන්ුත් ඒ වගේම ස්වර්ණමය වස්තුන් සහිත ධාතු ගර්භයකින් බබලන්නා වූ බැවින් ස්වර්ණමාලී, හේමමාලී, කාංචන මාලික, රන් මැලි, රන් වැලි ආදී වශයෙන්ුත් රතනමය වස්තුන්ගෙන් බබලන නොයෙක් රත්නයන්ගෙන් උජ්වලිත ධාතු ගර්භයකින් සමන්විත වන බැවින් රත්න දාගැබ, රුවන් දාගැබ, රත්න චෛත්‍ය, රත්න මාලී, රුවන් මාලී,
රතනමාලී ආදී විවිධාකාර නම් වලිනුත් ස්තූප අතර අසම සම ස්තූපය වන නිසා අසදිස කියන නමිනුත් රාජරාජ මහා මාත්‍යාදීන් විසින් අපේ පැරණි රජදරුවන් විසින් තමන්ගේ මුත්තණුවන් වහන්සේ ලෙස තමන්ගේ ආර්යයන් වහන්සේ ලෙස සලකන ලද්දා වූ බැවින් අයියක කියන නමිනුත් නරඹන්නා වූ වන්දනය කරන්නා වූ සියලු සත්වයන්ට මහා මංගල්‍යයක් සිද්ධ කරන්නා වූ බැවින් සුභ සංකේතයක් වන්නා වූ බැවින් මංගල මහා මංගල වැනි නම් වලිනුත් මාණික්කමය කොතකින් මාණික්කමය තූපිකාවකින් බබලන්නා වූ බැවින් රතනුජ්ජල තූපික නමිනුත් භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා නිදන් කළ බැවින් ශරීර ධාතු චේති නමිනුත් ස්තූප අතර වඩාත් පූජනීය උත්තරීතර ස්තූපය වන බැවින් තූපවර නමිනුත් මාණික්කමය නිර්මාණයන්ගෙන් සමන්විත වන්නා වූ බැවින් මණිමාලී නමිනුත් මේ මහා ස්තූපය පැරණි මූලාශ්‍රවල හඳුන්වලා තියෙනවා. ඉතින් මේ වංශ කතාකරුවන් විසින් සාහිත්‍යකරුවන් විසින් වර්ණනා කරන ලද්දා වූ දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් අප්‍රමාණ පුද සත්කාර වලට ලක් කරන ලද්දා වූ රාජරාජ මහා මාත්‍යාදීන් විසින් වසර දහස් ගණනක් මුළුල්ලේ අප්‍රමාණ පුද පූජාවන්ට ලක් කරන ලද්දා වූ ඒ උත්තරීතර මහා තූප භූමියට ප්‍රවේශ වන්න අපි දැන් සූදානම්. ඊට පෙර ආතුව පාවහන් ගලවන්න මතක තබා ගන්න ඕන. කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා යම් ධාතු ගර්භයක තන්පත් කර වූ අවස්ථාවේදී මහත් ප්‍රාතිහාර්ය පාමින් බුද්ධ රූපයක් මවා පාමින් සිංහ සෙයියාවෙන් සැතපුණු සේක්ද ඒ අසිරිමත් ධාතු ගර්භයේ දරා සිටින්නා වූ ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රං සුජ්ජල බුද්ධ රූපං ස්වර්ණමාලීති පතිත නාමං වන්දාමහං ධූප වරං මහග්ගං. වංශයේත් ඒ වගේම දීප වංශයේත් මේ මහා තූපයේ නිර්මාණකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙලා තියෙනවා. ඒ අතරින් අපිට වඩා වැදගත් වෙන්නේ මහා වංශයේ සඳහන් කරලා තියෙන විස්තරය. ඒ වංශ කතාවල දැක්වෙන තොරතුරු වලට අනුවත් ඒ වගේම සම්මන්තිපාසාදිකාවේ කියවෙන විදිහටත් මහා තූපය නිර්මාණය කරන භූමිය පිහිටා තිබුණේ කකුද වැවේ රළ සීමාවේ. දැන් මේ කකුද වැව අද අනුරාධපුරයට එන කෙනෙකුට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ පිහිටා තිබුණේ තූපාරාමයත් මේ මහා තූපයත් අතර තියෙන භූමි සීමාවේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී ලජ්ජතිස්ස කියන රජතුමා විසින් මේ කකුද වැව ප්‍රදේශය ගොඩ කරලා භූමිය සමතලා කළා. ඒ නිසා අද ඒ භූමිය පරීක්ෂා කරන කෙනෙකුට දැක් ගන්න හමු වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 6-7 සියවස් වලින් පසු කාලයට අයිති ආරාමික ගොඩනැගිලිවල නටබුන්. මහාවංශිතා පැහැදිලිව කියනවා දුටුගැමුණු රජතුමා මහා තූපය කරවීමේදී රියන් 7ක් භූමිය සාරවන ලද බව. දැන්
රියනක් කියලා කියන්නේ අඩුම ගානේ වර්තමානයේ තියෙන මිනුම් වලට අනුව නම් අඩි 2කමාරක්. එතකොට රියන් 7ක් සලකා බැලුවොත් එහෙම අඩි 17මාරක පමණ ගැඹුරක් ගණනය කරගන්න පුළුවන්. ඒ වංශ කතාවෙන් අපිට කියන්නේ මේ භූමියේ පොළොව මතු පිට සිට මව්පාෂාණය දක්වා භූමිය සාරවන ලද බව. ඒකට හේතුවක් තියෙනවා. අපි ඔබට කලින් කිව්වා මේ මහා තූපය කරවන්නේ කකුද වැවේ රළ සීමාවේ කියලා. වැවක ඉහත්ව කියලා කියන්නේ වැවක් ආශ්‍රිත භූමි භාගය කියලා කියන්නේ වසර ගණනාවක් තිස්සේ සෝදාගෙන ආපු තැන්පත් වෙච්ච දියුළු පස් පිරিলা බොහොම බුරුල් පස් තට්ටු තැන්පත් වෙලා තියෙන භූමියක්. ඒ නිසා මේ වගේ ගඩොල් මිලියන ගණනක් වැය වෙන ඉදිකිරීමක බරදරා සිටින්න නම් මව්පාෂාණය දක්වා පොළව හාරන් වෙනවා. දැන් මේ රුවන්වැලි සෑයේ අත්විවරම කිසිම පුරාවිද්‍යාඥයෙක් විසින් පරීක්ෂා කරලා බලලා නැහැ. නමුත් මීට ආසන්නයේ තියෙන ජේතවන විහාර පරිශ්‍රයේ මහා ස්තූපයේ අත්විවරම පුරාවිද්‍යාඥයෝ අවස්ථා කිහිපයකදීම පරීක්ෂා කරලා තියෙනවා. කැණීම් කරලා තියෙනවා. එතකොට පෙනී ගිය දෙයක් තමයි ජේතවනාරාම ස්තූපයේ ඉදිකිරීම පටන් අරගෙන තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳලා අඩුම ගානේ අඩි 26ක් පමණ ගැඹුරින් තියෙන මව්පාෂාණයේ ඉඳලා. ඒ කියන්නේ ජේතවන ස්තූපයේ සමීපයේදී මේ පොළොව යට තියෙන මව්පාෂාණය නැත්නම් යහන් ගල අඩි 26ක් පමණ ආසන්නෙන් තමයි ගමන් කරන්නේ. ඒ නිසා මේ මහා වංශ විස්තරයෙන් අපිට නොකියා කියන්නේ මහා තූපයේ ඉදිකළ භූමියේදී මේ යහන් ගල නැත්නම් පොළොව යට ව්‍යාප්තලා තියෙන පාෂාණය අඩුම ගානේ අඩි 17ක් 18ක් පමණ පොළොව ආසන්නයෙන් ගමන් කරනවා කියන එක වෙන්න පුළුවන්. ඒ නිසායි ඒ කාලේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු රජතුමන්ට සිද්ධ වුණේ රියන් 7ක් පොළොව හාරලා ඒ මව්පාෂාණයේ සිට අත්තිවාරම් ගොඩනගවන්න. මහාවංශයේ ටීකාව ඒ කිව්වේ වංශත්තප්පකාසනිය. ඊට පැහැදිලිව කියනවා රියන් 7ක් ගැඹුරට පොළොව හැරුවේ මේ මහා තූපය අනාගතයේදී ඇති වෙන්න පුළුවන් භූමිකම්පාවලට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කරන්න අවශ්‍ය වුණු හින්දා කියලා. දැන් දීපවංශයේ ඊට සුළු වශයෙන්ුත් මහාවංශයේ දීර්ඝ වශයෙන්ුත් මේ අත්තිවාරම නිර්මාණය කරපු විදිය පිළිබඳව සාකච්ඡා කරලා තිනවා. ඒවෙන් පේන විදිහට රියන් 7ක් පොළොව හාරලා පොළොවේ යටින්ම හුණුගල් තට්ටුවක් ඇතුන් ලවා පෑගෙව්වා. ඊට පස්සේ එකක් මත එකක් සිටින විදිහට ඒ කියන්නේ ස්තර විදියට සිටින විදිහට නොයෙකුත් අමුද්‍රව්‍ය වලින් ඇතිරීම් සිදු කළා. ඒවා අතර තියෙනවා හුණුගල්, ඒ වගේම නවනීත මැටි, බොරළු, ශිලා, ගඩොල්, ඒ වගේම ලෝහ පට, රසදිය ආලේපන. මෙන්න මේවා ස්තර වශයෙන් ඇතුළු බව සඳහන් කරලා තියෙනවා. දැන් මේකෙන් නොකියා කියන්නේ වර්තමානයේ අපි විශාල ගොඩනැගිලි ඉදිකිරීමේදී අත්තිවරම් සඳහා පාවිච්චි කරන අර ශක්තිමත් කොන්ක්‍රීට් විශේෂයක් වගේ නිර්මාණයක් මේ පාදමේ ඉදිකලා කියලයි. ජේතවන ස්තූපයේ කැණීම් කරනකොට ඒ විදිහේ ඊට සමාන ස්තරණයක් දකින්න නැති වුණාට ජේතවන ස්තූපයේ පහළම අවදී අපිට දකින්න තියෙනවා කොන්ක්‍රීට් වගේ බොහෝම තදින් පිහිටිකලට ඇල්ල ගිය ස්තරයක් තට්ටුවක්. ඒ කියන්නේ ඉතා දැඩි පීඩනයක් දීලා අලවන ලද මැටි තට්ටුවක්. ඇත්තටම මුල් අවස්ථාවේදී පුරාවිද්‍යාඥයෝ හිතුවේ ඒ තියෙන්නේ ගල් ස්තරයක් කියලා. ඒ ස්තරය ඒ තරම්ම ශක්තිමත්. නමුත් පසුව අපි තේරුම් ගත්තා ඒක ගල් ස්තරයක් නෙවෙයි ඒ තියෙන්නේ තද කරපු මැටි ස්තරයක් කියලා. ඒ නිසා රුවන්වැලි සෑය ඉදිකිරීමේදීත් ඒ වගේම අධික පීඩනයක් යටතේ මේ එක එක ස්තර තැලීමට ලක් කරලා මිලියන 38ක් පමණ වන ගඩොල් ස්කන්ධයක් දරා සිටීමට තරම් ශක්තිමත් විදියට පාදම නිර්මාණය කළා කියන එකයි මේ මහා වංශයේ දක්වන කතා ප්‍රවෘත්ති වලින් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ විස්තරය දැන ගැනීමෙන් පස්සේ අපිට පුළුවන් මහා තූපයේ පේසාවල්ලු පිළිබඳ ඔබත් සමග සාකච්ඡා කරන්න. රියන් 7ක් පමණ ගැඹුරට පොළොව සාරලා මූලික අත්තිවාරම නිර්මාණය කළාට පස්සේ මහාවංශයේ දැක්වෙන්නේ මේ පේසාවල්ලු නිර්මාණය කිරීම පිළිබඳ කතා ප්‍රවෘත්ති. ඒ කියන විදිහට මුල් අවස්ථාවේ නිර්මාණය කරපු පේසාවල්ලු අවස්ථා 9කදී පමණ ගිලා බැසීමට ලක් වුණා.
මේ අවස්ථාවේදී අධෛර්යයට පත්වෙච්ච රජතුමා වස්වසමින් රහතන් වහන්සේලා විස්තර කළේ ඒ පේසාවල් වල ගිලා බැසීම රහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් සිදුවක් විදිහට. ඒකට හේතුව විදිහට උන්වහන්සේලා විස්තර කළේ මේ මහා තූපය අනාගතයේදී බොහෝ කාලයක් ශක්තිමත්ව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය නිසා රහතන් වහන්සේලා එසේ කළ බව. ඒ අනතුරුව උන්වහන්සේලාගේ පූර්ණ එකඟතාවයෙන් ආශිර්වාදයෙන් අවසන් වතාවට මේ පේසාවල් වල නිර්මාණ කටයුතු සිද්ධ වුණා. ඔබට හොඳින් පැහැදිලිව පේන විදිහට මේ පේසාවල නිර්මාණය කරන ස්වරූපය වෙන්නේ පහතින්ම තිබෙන පේසාවල් වල විශ්කම්භයෙන් වැඩි වෙන විදිහටත් ක්‍රමක්‍රමයෙන් ඉහළ පේසාවල්ලු ක්‍රමක්‍රමයෙන් විශ්කම්භයෙන් අඩුවන විදිහටත්. දැන් අපේ පැරණි ස්තූප අරන් බැලුවම මේ පේසාවල්ලු නිර්මාණය කිරීමේ ක්‍රමවේද දෙකක් දකින්න පුළුවන්. සමහර ස්තූප මුල් අවස්ථාවේදීම පේසාවල්ලු නිර්මාණය කරනවා. නමුත් ඔය අභයගිරිය වගේ ස්තූපවලදී පේසාවල්ලු නිර්මාණය කරලා තියෙන්නේ ස්තූපේ නිර්මාණය කරලා කාලයක් ගියාට පස්සේ. රුවන්වැලි සෑයේදී අපිට දකින්න හම්බ වෙන්නේ අර මුල් අවස්ථාව. ඒ කියන්නේ ගර්භය නිර්මාණය කිරීමට පෙර ආතුව පේසාවල්ලු නිර්මාණය කළා. දැන් මේ පේසාවල්ලු නිර්මාණයට අදාළව ඔබට සඳහන් කරන්න ඕනේ තවත් කාරණයක් තියෙනවා. මහාවංශය අපිට සඳහන් කරලා තියෙනවා භාතිකාභය රජතුමා විසින් මහා තූපයේ වේදිකා දෙක ඉදි කළා කියලා. ඒ වේදිකා කියලා කිව්වේ පේසාවල්ට නෙවෙයි. වේදිකා කියලා කිව්වේ මොකක්ද කියලා විස්තර කරන්නේ මහාවංශ ටීකාවේ. වංශත්තප්පකාසිනී. ඒකේ පැහැදිලි කරනවා ද්වේ වේදිකා එහෙම නැත්නම් වේදිකා දෙක කියලා කිව්වේ කුච්චි වේදිකා සහ පාද වේදිකා කියලා. මේ පාද වේදිකාව කියලා අදහස් කරන්නේ ඉන්දියාවේදී නම් ස්තූපය වට කරමින් වටා විහිදී යන වැටකට. හරියට අපේ මේ පිටත ප්‍රාකාරය වගේ. නමුත් ලංකාවේදී පාදවේදිය කියලා සඳහන් කරලා තියෙන්නේ එහෙම වැටකට නොවන බවයි මහාචාර්ය පර්ණවිතාන විස්තර කළේ. ඔබ මේ රුවන්වැලිසෑයේ පේසාවල්ලු හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පෙනේවි මේ පහළම පේසාවලල්ලේ මුදුනේ වැටක ආකාරය කැටයම් කරලා තියෙනවා. දැන් මේවා කැටයම් කරලා තියෙන්නේ ස්පටික හුණුගල් විශේෂයකින්. නමුත් රුවන්වැලිසෑය ප්‍රසංස්කරණය කරපු කාලෙදී ඒ බොහෝ ගල් කැබලි අස්ථානගත වෙලා තිබුණ නිසා ඒ හිස් තැන් වලට බදාම භාවිත කරලා ඒ මුල් ස්වරූපය ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. මහාචාර්ය පර්ණවිතාන කිව්වේ මේ පාද වේදිකා කියලා අදහස් කළේ මෙන්න මේ පහළම පේසාව මුදුනේ දක්වලා තියෙන ගරාදි වැට කැටයමට කියලා. අපි දන්නවා ලංකාවේ මේ වගේ ගරාදි වැට කැටයම් ස්ථාන කීපයකම දකින්න පුළුවන්. දැන් සාංශිය වගේ ඉන්දීය ස්තූපයක් අරන් බැලුවොත් ඒ ස්තූපේ පේසාවල් වලට ඉහළින් කුස වටාත් ඒ වගේම අපි හතරස් කොටුව කියලා හඳුන්වන හර්මිකාව වටාත් මේ ගරාදි වැට දකින්න තියෙනවා. ලංකාවේදී නම් ශ්‍රී මහා බෝධියට සමීපයේ කරපු කැණීම්වලදී මෑත කාලේ විශාල ප්‍රමාණයේ ගරාදි වැටක නටබුන් හමු වෙලා තියෙනවා. ඒ වගේම මේ සමීපයේ තියෙන ජේතවන පරිශ්‍රයේ බෝධිගිරිය කියලා හඳුන්වන ගොඩනැගිල්ල වටාත් විශාල ප්‍රමාණයේ ගරාදි වැටවල් ගලින් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා අපිට ඉතා පැහැදිලි අපේ රටේ මේ ගරාදි වැට නිර්මාණය කිරීමේ සම්ප්‍රදාය ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳලා පවත්වාගෙන ආව බව. දැන් මේ වගේ පේසාවල් වලට අපි අද පේසා කියලා කිව්වට මුල් කාලයේදී මේව හැඳින්නුවේ මේධිය කියන නමෙන්. මේධි. ඇතම් ස්තූපවල තිබුණ එක් මේධියක් පමණයි. සමහර ස්තූපවල මේධි දෙකකුත් තවත් සමහර ස්තූපවල මේධි තුනකුත් නිර්මාණය කරලා තිබුණා. වංශ කතාව ඉතා පැහැදිලිව කියනවා රුවන්වැලිසෑයේ මුල් අවස්ථාවේදීම මේධි තුනක්, ඒ කියන්නේ පේසාවල් තුනක් නිර්මාණය කරපු බව. මේවට පසු කාලීන මූලාශ්‍රවල සඳහන් කරලා තියෙන්නේ පේසාවල්ලු කියලා නෙවෙයි මල් පියවසා කියලා. මල් පියවසා කියලා කිව්වේ මල් පූජා කිරීම සඳහා ඉදිකරන ලද අංග, වාස්තු විද්‍යාත්මක අංගය. උගතුන් අතරේ බොහෝ මතවාද තියෙනවා ඇයි මේ වගේ පේසාවල්ලු නිර්මාණය කළේ කියලා. ඇතැම් උගතුන් කියන විදිහට මේ ගර්භයේ තියෙන ඒකාකාරී ස්වරූපය ඛණ්ඩනය කරන්න ඕන නිසා තමයි පේසාවල්ලුත් අර ආයකත් නිර්මාණය කළේ. තවත් උගතුන් කියන විදිහට මේ ගර්භයට වැටෙන ජලය වර්ෂා කාලයේදී ගර්භය පාමුලට වැටෙන්නේ නැතුව ක්‍රමෙන් මළුවෙන් නිවතට ගලාගෙන යන්න අවශ්‍ය නිසා ඊට උපකාරයක් විදිහට පේසාවල්ලු නිර්මාණය කළා. නමුත් අටුවා පොත් පරීක්ෂා කිරීමේදී අපිට ඉතා පැහැදිලිව පේනවා පේසාවල්ලු නිර්මාණය කිරීමේ මූලිකම අරමුණ උනේ ස්තූපය වන්දනා කිරීම. රුවන්වැලිසෑයේත් ඒ වගේම වෙනත් ස්තූපවලත් මේ පහළම පේසාවලල්ල නිර්මාණය කළේ ප්‍රදක්ෂිනා කිරීම සඳහා නෙවෙයි.
මේ වගේ මහා දාගැබ්වල පහළම පේසා වලල්ලේ ප්‍රධාන දිශා 16කින් සිරිපතුල් ගල් පිහිටවල තිබුණා. දැන් අටුවාවේ විස්තර කරනවා අපි කුඩා දාගැබ් සහ මහා පරිමාණ දාගැබ් වන්දනය කරන්න ඕනේ කොහොමද කියලා. කුඩා පරිමාණ දාගැබ් වල නම් ප්‍රධාන දිශා 8කින් සිරිපතුල් ගල් පිහිටවල තිබුණා. ඒ නිසා ස්ථාන 8ේදීම පසක පිහිටවා වඳින්න බැතිමතාට සිද්ධ වෙනවා. නමුත් මේ වගේ මහා පරිමාණ ස්තූපයක ප්‍රධාන දිශා 16කින් සිරිපතුල් ගල් පිහිටවල තිබුණා. ඒ නිසා මේ වගේ මහා තූපයක් වන්දනය කරනකොට ස්ථාන 16කදී පසක පිහිටවා වඳින්න බැතිමතාට සිද්ධ වෙනවා. ඔබ සැල්ලිහිණි සංදේශය කියවලා තියෙනවා නම් සැල්ලිහිණි සංදේශයේ මේ කැලණි දාගැබ වන්දනය කළ යුත්තේ කොහොමද කියලා සැලලිහිණියට උපදෙස් දෙනවා. එතෙන්දී රාහුල හාමුදුරුවෝ කියනවා මහා දාගැබ් හිමින් වඳු 12 තැන් සිට කියලා. ස්ථානයක 16ක ඉඳලා මහා දාගැබ් වහන්සේට වන්දනය කරන්නයි කියලා. ඒ නිසා මේ පහළම පේසාව නිර්මාණය කළා තිබුණේ ඒ වගේ සිරිපතුල් ගල් ස්ථාපිත කරන්න. පූජනීය කොටසක් විදියට. නමුත් මේ දෙවෙනි සහ තුන්වෙනි පේසා වලලු වල කාර්යභාරය ඊට වඩා වෙනස්. පුරාණ මහා දාගැබ් වල මේ ඉහළ පේසා වල වලට නගින්න ආයක වලට පසකින් පියගැට පෙළක් නිර්මාණය කළා තිබුණා. අටුවා පොත්වල දක්වන කතා වලට අනුව රුවන්වැලි සෑයෙත් එහෙම පියගැට පෙළවල් තිබුණා. දැන් එක්තරා අවස්ථාවකදී ගුරු ස්වාමින් වහන්සේ නමකුත් උන්වහන්සේගේ ශිෂ්‍ය වූ අභිඥාලාභී ස්වාමින් වහන්සේ නමකුත් මේ රුවන්වැලි සෑය වන්දනය කරන්න පැමිණෙනවා. ඒ අවස්ථාවේදී අර නායක ස්වාමින් වහන්සේගෙන් ශිෂ්‍ය ස්වාමින් වහන්සේ අහනවා ස්වාමීනි මල් පූජා කරන්න කැමතිද? නමුත් උන්වහන්සේ ළඟ මල් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී අර අභිඥාලාභී ශිෂ්‍ය ස්වාමින් වහන්සේ ඊටම ශණයකින් හිමාලයට ගිහිල්ලා අසුරු ගසන මොහොතකදී හිමාලයෙන් මල් නෙලාගෙන රෙදි කඩකට එකතු කරගෙන ඇවිල්ලා තමන්ගේ නායක ස්වාමින් වහන්සේට දුන්නා මල් පූජා කරන්න කියලා. උන්වහන්සේ අර තුන්වෙනි පේසාවට නැගලා මල් පූජා කරන්න පටන් ගත්තා. මොනතරම් මල් ඉවතර ගත්තත් අර මල් මඩිය තුල තිබිච්ච මල් අවසන් වුණේ නැහැ කියනවා. තුන්වෙනි පේසාව පිරෙන්නම මල් ඇතුරුවා. තවත් මල් ඉතුරුයි. ඒ නිසා දෙවෙනි පේසාව පිරෙන්නත් මල් ඇතුරුවා. ඒත් මල් ඉතුරුණා. අවසානයේදී තුන්වෙනි පේසාව පිරෙන්නත් මල් ඇතුරුවා කියලා ඒ අට කතාවේ සඳහන් කරලා තියෙනවා. මේ පේසාවල් තුන අතරින් ඉහළම පේසා වලල්ලේ යම් නිශ්චිත දුර ප්‍රමාණයකින් කණු සිටවලා වේදිකාවක් නැත්නම් ගරාදි වැටක් වේදියක් නිර්මාණය කළා තිබුණා. ඒ වේදිය අපි හඳුන්වන්නේ කුච්චි වේදිය කියන නමින්. ශිලාලේඛන වල නම් මේක බඩවිති බඩවේදි ආදී වශයෙන් උත් හඳුන්ලා තිනවා. බඩවැට. ඒ කිව්වේ කුස වටා තියෙන වැට. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට වගේම සදහැවතුන්ටත් හැකියාව තිබුණා අර මං කලින් කිව්ව ආයකයට පසකින් තියෙන පියගැට ඔස්සේ තුන්වෙනි පේසාවට නැගලා දාගැබ වටා ධාතු ගර්භය ප්‍රදක්ෂිනා කරමින් ගමන් කරන්න. ඒකට හේතුවකුත් තියෙනවා. මහා තූපයේ ධාතු ගර්භය ඉදිකලේ මේ පේසාවල් තුනෙන් ඉහළම පේසාවේ ගර්භයේ මැදගතව බව මහාවංශයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා තුන්වෙනි පේසාවට නැගලා ගර්භය ප්‍රදක්ෂිනා කරන කෙනෙක් ධාතු ගර්භය ප්‍රදක්ෂිනා කරනවා කියන අදහසින් තමයි වන්දනය කරන්නේ. ඊට අමතරව ඒ ඉහළම පේසාවේ ඒ කිව්වේ තුන්වෙනි පේසාවේ වටේ නිශ්චිත දුර ප්‍රමාණ වලින් සාමාන්‍යයෙන් අඩි 6මාරෙන් 6මාරට වගේ ඇත් හිසක් සවි කරලා තිබුණු බවට සාධක මුල් කාලීන පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. මේ ලක්ෂණය රුවන්වැලි සෑය විතරක් නෙවෙයි වර්තමාන අබේගිරියේ පවා අපිට දැක් ගන්න පුළුවන්. දැන් අබේගිරි ස්තූපය ප්‍රතිසංස්කරණය කරනකොට ඒ ඇත් රූප ඒ තිබුණු ස්ථානවලම ස්ථානගත කළා. නමුත් මෑත කාලේ රුවන්වැලි සෑය නැවත පිළිසකර කරනකොට අර තුන්වෙනි පේසාවේ තනින් තන ස්ථානගත කරලා තිබිච්ච ඇත් රූප ඒ තැන්වල ස්ථානගත කළේ නැහැ. ඒ නිසා ඒවා අපිට දකින්න ලැබෙන්නේ මේ රුවන්වැලි සෑයේ මළුවේ පසකින් ගොඩගසා තිබෙන ආකාරය. ඒ ඇත් රූප වලට කිව්වේ හත්ති වේදී කියලා. දැන් ස්තූපයක ඇතුන් සම්බන්ධ නිර්මාණ දෙකක් තියෙනවා. එකක් හත්ති පාකාර. එහෙම නැත්නම් ඇත් පවුර. දෙවෙනි එක හත්ති වේදී. ඇත් පවුර තියෙන්නේ ස්තූප මළුවෙන් පිටත ප්‍රාකාරයේ ඒ වගේම හත්ති වේදිය තියෙන්නේ ස්තූපයේ පේසාවලු අතරින් ඉහළම පේසාවලල්ලේ. තුන්වෙනි පේසාවලල්ලේ නිශ්චිත දුර ප්‍රමාණ වලින්. මම මේ අවස්ථාවේ ඔබට තව දෙයක් මතක් කරන්න ඕනේ. මේ පහළම පේසාවලල්ලේ යට අර්ධ කවාකාර හැඩයක් ගන්න ගල් වැටියක් අල්ලා තියෙනවා ඔබට පේනවා. මේකත්
ස්තූප වාස්තු විද්‍යාවේ සුවිශේෂී අංගයක්. ඒ කොටස අපි හඳුන්වන්නේ වැලි කොන්ද කියලා. ඒතර ස්තූපයක් පටන් ගන්නෙ පොළොව මත පිට ඉඳන් වැලි කොන්දේ. ඒ වැලි කොන්දේ ඉඳලා මම මේ කතා කරන ස්ථානයේ දක්වා මළුව යම් බෙදීමකට ලක් කරලා තියෙනවා. උස මට්ටමේ යම් වෙනස් කිරීමක් කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ විශේෂ ගල් පූරු ඇතිරීමකට ලක් කිරීමෙන්. අර වැලි කොන්දේ ඉඳලා මම මේ ඉන්න ස්ථානයේ දක්වා අතුල්ලා තියෙන මේ ගල් වැටිය හඳුන්වන්නේ කිංචික්ක පාසාන වැටිය කියලා. කිංචික්ක පාසාන. සාමාන්‍යයෙන් මෙතනට අතුල්ලා තියෙන ගල්වල ස්වරූපය අනුව අධික උෂ්ණත්වයක් පවතින වෙලාවේ වුණත් අර සලපතල මළුවේ ඇවිදිනට වඩා බොහොම පහසුවෙන් මේ කිංචික්ක පාසාන වැටිය වටේ අපිට ඇවිදගෙන යන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඊට පස්සේ රුවන්වැලිසෑය වන්දනය කරන්න ආවම මේ කිංචික්ක පාසාන වැටියත් වැලි කොන්දත් අර හුණුගල් වේදිකා කැටයම් තීරයත් නරඹමින් ස්තූපය ප්‍රදක්ෂිනා කරන්න අමතක කරන්න එපා. රුවන්වැලිසෑයේ පේසා වලලු අද අපිට දකින්න හම්බ වෙන්නේ හුණුගල් කුට්ටි වලින් ඉදිකල එකක් විදියටයි. නමුත් මුල් ඉදි කිරීමේදී වංශ කතාවල පැහැදිලි කරලා තියෙනවා මේ පේසා වලු නිර්මාණය කළේ ගඩොලින්. එතකොට කොහොමද අද මේ වගේ හුණුගල් කුට්ටි අපිට දකින්න පුළුවන් වෙන්නේ? ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී ලජ්ජිතිස්ස රජතුමා තමයි මේ පේසා වල වලට හුණුගල් කුට්ටි ඇල්ලීමේ ක්‍රියාවලිය සිදු කළේ. එතුමා රුවන්වැලිසෑය විතරක් නෙවෙයි මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේත් වෙනත් ස්තූපවලත් මේ වගේ හුණුගල් කුට්ටි එකතු කරලා ස්තූපය අලංකාර කිරීමේ කටයුතු සිදු කරලා තියෙනවා. දැන් මේ ලජ්ජිතිස්ස රජතුමා කියන්නේ කවුද කියලාත් ඔබ දැනගන්න එපා. දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා සද්ධාතිස්ස රජුරවන්ට හිටියා පුතු 4 දෙනෙක්. ලජ්ජිතිස්ස, තූලත්තන, කල්ලාටනාග සහ වලගම්බා කියලා. එතකොට දුටුගැමුණු කියලා කියන්නේ ලජ්ජිතිස්ස රජුරවන්ගේ මහප්පා. Tamanගේ මහප්පා ගඩොලින් ඉදි කරපු පේසාවල්ලු ලජ්ජිතිස්ස රජතුමා හුණුගල් කුට්ටිය යොදලා අලංකාර කළා. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී. මේ සලපතල මළුවේ සමහර ගල් ලෑලිවල ස්තූපය සඳහා ප්‍රදානය කරපු ගල් පිළිබඳ සඳහන් කරලා තියෙනවා. විවිධ පුද්ගලයෝ, ගිහියන්, පැවිද්දන් ස්තූපය සඳහා ගල් 2ක්, ගල් 3ක්, ගල් 5ක් ආදී වශයෙන් ප්‍රදානය කළ බව මේ ලිපිවල සඳහන් කරලා තියෙනවා. මහාචාර්ය පර්ණවිතාන මතයක් ඉදිරිපත් කළා. මේ ගල් කියලා අදහස් කරන්නේ පේසාවල වල අපි වර්තමානයේ දකින හුණුගල් කුට්ටි හෝ එහෙම නැත්නම් මේ ආයකවල නැත්නම් බොහෝ දෙනා වාහල් කඩ කියලා කියන මේ ස්තූපාංගයේ දකින්න ලැබෙන හුණුගල් කුට්ටි වෙන්න පුළුවන් කියලා. ඒවට පරණ ශිලාලේඛනවල පාවිච්චි කරලා තියෙන්නේ ශිලා ඉට්ඨක. ඒ කිව්වේ ගල් ගඩොල්. ගඩොලක හැඩයට තියෙන ගල තමයි ශිලා ඉට්ඨක කියලා කිව්වේ. දැන් ඔබ මේ පේසාවල දිහා බලුවොත් පේනවා ඒ හුණුගල් කුට්ටි තියෙන හැට ගඩොල් කැට වගේ. ඉතින් අන්න ඒ නිසා ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස්වලදී ඊට පසුව මෑත කාලීනව කරපු ප්‍රසංස්කරණවලදී පේසාවලු වල ගඩොල් මුහුණත වෙනුවට අර හුණුගල් කුට්ටි පේන විදිහට ප්‍රසංස්කරණ කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඉතින් අපි ඔබට මේ කියමින් එන කතන්දරේ තාම පටන් ගත්තා විතරයි. අසදිස මහා තූපයක වතගොත පැයකින් කියලා ඉවර කරන්න බෑනේ. නමුත් අදට උරුම යාත්‍රාවට ලැබී තිබෙන කාල සීමාව මෙතකින් අවසන් වෙනවා. ලබන සතියේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ අසදිස්ස තූපේ, මේ මංගල තූපේ, මේ කාංචන මාලික තූපේ, මේ මහා තූපේ ගර්භය ඉදි කිරීමට අදාළ තොරතුරු. ඒ නිසා ලබන සතියේත් අපේ උරුම යාත්‍රාවට ඔබ ගොඩ කරගන්න අදහසින් අදට අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.